සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම සංවේදනය කරන ටීවී දෙදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැටනීමේ උතුම් සජීවී ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්නතුනි අද මෙම උතුම් සජීවී ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද නම් කෙනට අවසරයි හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ සාදු නාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි අද මෙම උතුම් සජීවී ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබනවා රත්නපුර වෙරළූප යන ලිපිනේ පදිංචි WK සුනීතා විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් සුපින්නතුන් ආරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා 2019 මැයි මාස 11 වන දින පරලොව සැපත් WG චන්දන වල්පොල ස්වාමි පුරුෂයාටත් 2011 අප්‍රේල් මාස 16 වන දින පරලොව සැපත් විල්ප්‍රඩ් විජේසිංහ පියාණන්ටත් 2008 සැප්තැම්බර් 2 වන දින මිය පරලොව ගිය ඇස්ලින් රණසිංහ මෑණියන් ඇතුළු පවුලේ සංසාරගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සුගති සම්පත් කෙලවර ළඟම භවයකදී අමා මහ නිවන් සුව ලැබේවායි පින් අනුමෝදන් කිරීම. ඒ වගේම මනෝජ් මදුශංක වල්පොල දරුවාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ග්‍රහපොළ දුර වේවා නිදුක් වේවා චිර ජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම සුනීතා විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවි රැකවරණින් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි ආශිර්වාද කිරීම. නිවන් මඟ පසක් වීමට මෙම කුසල කර්මයේ හේතු වාසනා වේවායන් ප්‍රාර්ථනාවත්. ඒ වගේම කොරෝනා රෝගයෙන් මියගිය ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට සහ රට දෑ වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලංකා වාසී ලෝක වාසී සියලු දෙනා සුවපත් වේවා. සියලු ලෝක වාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල මධ්‍යජලයේ සභාපති තැන්පත් පූජ්‍යපාද නම කෙනට අවසරයි මාලිගා විලාසජී ස්වාමීන් වහන්සේ ප්‍රධාන සිල්ම ස්වාමීන් වහන්සේලාට සහ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් ධර්ම දේශනාවට සවන් දෙන පින්වතුන් සියලු දෙනාගේ නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ උපනිශ්‍රේ වේවායන් ප්‍රාර්ථනාත දිවයි සුපින්නතුන් ආද මෙම උතුම් සජීවී ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් සජීවී ධර්ම දේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං ිතං ජේතවනං විසි සංඝනිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම කම්මා විජ්ජාච ධම්මාච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්ති නගොත්තේන ධනේන වාති
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ටීවී දිදුල බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ සජීවී ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ රත්නපුර වෙරළුප ලිපිනේ පදිංචි WK සුනීතා විජේසිංහ මහත්මිය. බලාපොරොත්තු වන්නේ 2019 මැයි මාස 11 වන දින පරලොව සපත් WG චන්දන වල්පොල ස්වාමි පුරුෂයාණන්ටත් 2011 අප්‍රේල් මාසයේ 16 වන දින පරලොව සපත් විල්පට් විජේසිංහ පියාණන්ටත් 2018 සැප්තැම්බර් 2 වන දින පරලොව සපත් ඇසලින් රණසිංහ මෑණියන් ඇතුළු පවුලේ මියගිය සංසාරගත සිහි කටයුතු සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් සොගති සම්පත් කෙලවර යකීක්මන් භවයකදී අමා මහ නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වාගේ මනෝජ් මදුසංක වල්පොල දරුවාට උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලය ජීවිතයේ එළඹිලා තිබෙන එළඹෙන්නට තිබෙන යම් යම් අපලුපද්‍රව කරදර බාධක තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරු වේවා. ඒ දරුවාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය තෙරුවනේ ආශිර්වාදයේම ලැබේවා. සුනීතා විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැමටත් තෙරුවන්ගේ ආශිර්වාදයේ දිවි රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය නිවන මඟ පසක් කිරීමට මේ කුසල කර්මය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ සඳහන් වෙන අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍ර දේශනාව. එතකොට පින්නතුන් දන්නවා අනාථ පිණ්ඩික සිටුතුමාට දුන්නු අවවාද සඳහන් වෙන සූත්‍රය නිසා තමයි මේකට කියන්නේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා. පින්වත්නි, ජීවිතයේ අවසාන කාලේ නැත්නම් මරණාසන්න මොහොතේ හිත හදාගන්නේ කෙසේද කියන වගට ඒ මාතෘකාවට පින්නතුනි අදාළ කරුණු බොහෝ ප්‍රමාණයක් මේ දේශනාව තුළ තිබෙනවා. අනාථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතේ බොහෝම හොඳට හිත හදාගත්තා. දැන් බොහෝ දෙනෙක් කියන කතාව තමයි හාමුදුරුවනේ මේ මොන පින්කම් කළත් වැඩක් නෑනේ, මරණකොට මේ මතක් වුණේ නැත්තම් අපරාධනේ කියලා. පින්නතුනි, මරණාසන්න මොහොතේ අපි කරන පින්කම් මතක් වුණත් එකයි නොවුණත් එකයි. හැබැයි ඒ වෙලාවේ කරන පින්කම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සතුටින් කරන්නට ඕනේ. ඉතින් මේකට බොහොම ලස්සන සූත්‍රයක් බුදුහාමුදුරු දේශනා කරනවා පින්නතුනි. අංගුත්තර නිකායේ පින්නතුන් අහලා ඇති මේ සෝතානුදත කියලා සූත්‍රයක්. ඒ කියන්නේ මනුස්ස ලෝකේ කෙනෙක් ඉන්නවා හොඳට බණ අහනවා. ඒ වාගේ මේ අහන බණ හොඳින් ධාරණය කරගෙන නුවණින් බණ මෙනෙහි කරනවා. හැබැයි පින්නතුනි, ඔහු මරණාසන්න මොහොත වෙනකොට අර අහපු එක බණපදයක්වත් මේ මරණකොට මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අසීහියෙන් තමයි මරණයටපත් වෙන්නේ. එතකොට ඒ බඳු අය පින්නතුනි ගිහිල්ලා උපදින්නේ අන්නතර දේවනිකායක. දැන් අන්නතර දේවනිකාය කියලා කියන්නේ පින්නතුනි වස්සවලාක දෙවියෝ ඉන්නේ. සීතවලාක දෙවියෝ කියන්නේ වැස්සෙහිම ඇලී ගලී වාසය කරන දෙවියන්ට කියන වස්සවලාක දෙවියෝ කියලා. සීතලේ ඇලී ගලී වාසය කරන දෙවියන්ට කියන සීතවලාක දෙවියෝ. මේ තමයි පින්නතුනි අන්නතර දේවනිකායවල. මේ උපදින්නේ කවුද? මනුස්ස ලෝකෙදී හොඳට බණ අහපු හොඳට පින් කරගත්තෝ ඒ වුණට ජීවිතයේ අවසාන කාලේ පින්නතුනි මේක බණපදයක්වත් මතක් නොවිච්ච අය. එතකොට මේ අන්නතර දෙවෙනිකා ඉපදුනාට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා ටික දවසක් ටික කලක් යනකොට පින්නතුනි ඒ ඇත්තටම ධර්මය අවබෝධ වෙනවා. ඒ දෙවියන්ටම ධර්මය අවබෝධ වෙනවා. එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම පින්නතුනි සුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා ඒත් පින්නතුනි හොඳට බණ අහනවා. ධාරණය කරගන්නවා, නිතර බණ කතා කරනවා. ඒ වුණාට මේ අවසාන මොහොතේ මරණකොට පින්නතුනි අර අහපු එක බණපදයක්වත් මතක් වෙන්නේ නැහැ. අසීයෙන් තමයි මරණයටපත් වෙන්නේ. ඉතින් මෙයත් අර වගේම ගිහිල්ලා අන්නතර දේවනිකායක වස්සවලාක දෙවියෙක් හරි සීතවලාක දෙවියෙක් හරි උපදිනවා.
දැන් දෙවෙනියට ආරක්ෂාව සැලසෙන්නේ කොහොමද? බුදුහාමුදුරු දේශනා කරනවා පින්නතුනි මේ දැන් දෙවියන් දිව්‍ය ලෝකේ සුධර්මා කියන මේ දිව්‍ය සභාවට එකතු වෙලා බුදුහාරගේ ධර්මයේ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ දෙවියන් පවා ධර්ම සාකච්ඡා කරන බුදුහාරගෙන් බණහප දෙවිවරු තාමත් දිව්‍ය ලෝකෙ පින්නතුනි වැඩ ඉන්නවා. එතකොට මෙන්න මේ දෙවියන් ධර්ම සාකච්ඡා කරනකොට අර අන්නතර දෙවෙනිකාය දෙවියන්ට පින්නතුනි බණ ඇහෙනවා. ඇහෙනකොට ඒ දෙවියන් කල්පනා කරනවා කතා කරනවා අනේ මේ දෙවියන් සාකච්ඡා කරන මේ ධර්ම සාකච්ඡාව මම මනුස්ස ලෝකෙදී හොඳට අහලා තියෙනවානේ. මට පුරුදු ධර්ම සාකච්ඡාවක් නෙමෙයි කරන්නේ. මට මේකේ අමුත්තක් නෑනේ කියලා වැටහෙනකොට අන්න එතනින්ම පින්නතුනි ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්වයටපත් වෙනවා. ඔය තමයි මේ මනුස්ස ලෝකෙදී පින්නතුනි බණහනකේ තියෙන දෙවෙනි ආරක්ෂාව. ඊළඟට තුන්වෙනියත් එහෙමයි. හොඳට බණහනව ධාරණය කරගන්නවා, නිතර බණ කතා කරනවා, නුවණින් බණ මෙනෙහි කරනවා. හැබැයි අවසාන මොහොතේ කියන්නේ මරණාසන්න මොහොත වෙනකොට අර යහපු එක බණපදයක්වත් පින්නතුනි මතක් වෙන්නේ නැහැ. තුන්වෙනියත් අර වගේම 80න් සීමුලා වෙලා මරණයටපත් වෙලා අන්නතර දෙවෙනික උපදිනවා. තුන්වෙනියට කොහොමද ආරක්ෂාව සැලසෙන්නේ? භාගතුන් වහන්සේ වදාළ මහණෙනි මේ අපේ රහතන් වහන්සේලා දිව්‍ය ලෝකෙට වැඩම කළ පින්නතුනි ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරනකොට අන්නතර දෙවෙනිකාය දෙවියන්ට ඒ දේශනාව ඇහෙනවා. ඒ සූත්‍රයේ පින්නතුනි ඇහෙනවා. ඇහෙනකොට ඒ දෙවියන් කල්පනා කරනවා කතා කරනවා අනේ මේ රහතන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රය මම මනුස්ස ලෝකෙදී අහලා තියෙනවනේ. මට පුරුදු සූත්‍රයක් නෙමේ ස්වාමින් වහන්සේ කියන්නේ. මට මේකේ අමුත්තක් නෑනේ කියලා වැටහෙනකොට පින්නතුනි එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්වයටපත් වෙනවා. ඔය තමයි මනුස්ස ලෝකෙදී බණහනකේ තියෙන තුන්වෙනි ආරක්ෂාව. ඊළඟට පින්නතුනි හතරවෙනි ඒ සුත හොඳට බණහනවා. ධාරණය කරගන්නවා, නිතර බණ කතා කරනවා, නුවණින් බණ මෙනෙහි කරනවා. හැබැයි අර මරණාසන්න මොහොත වෙනකොට එක බණ පදයක්වත් මතක් වෙන්නේ නැහැ. ඉතින් හතරවෙනියත් අර වගේම පින්නතුනි මේ අන්නතර දෙවෙනිකාගේ තමයි උපදින්නේ. එයාට රැකවරණය සැලසෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ වදාලා අර මනුස්ස ලෝකේ ඉන්න කාලේ පින්නතුනි ගොඩාක් අය පින්කම් කරන්නේ එකට. එක්ක දැන් අපි හිතමුකෝ දන් දුන්නොත් එකට. ඒ වගේම දඹදිව ගියොත් එකට, පන්සලට සිල් ගන්න ගියොත් එකට. මේ විදිහට එහෙම එකටම යන අම්මලා තාත්තලා ඉන්නවා පින්කම් කරන්න. හැබැයි එහෙම ගියාට මොකද මේ තුන්දෙනා මරණයටපත් වෙනකොට මැරෙන්නේ පින්නතුනි අවස්ථා තුනකදී. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා අවස්ථා තුනකදී මරණයටපත් වුණාට අර අන්නතර දෙවිනිකා ගිහිල්ලා බලනකොට ඉන්නේ එකට. එතකොට කතා කරනවා කොහොමද? ඔයාට මතකද යාළුවේ අපි මනුස්ස ලෝකෙ ඉන්න කාලේ දන් දුන්නා. ඔයාට මතකද යාළුවේ මනුස්ස ලෝකෙ ඉන්න කාලේ අපි සිල් ගත්තා, බණ ඇහුවා, භාවනා කළා. අන්න ඒ විදිහට අර මනුස්ස ලෝකෙදි කරගත්තු පින්කම් පින්නතුනේ දිව්‍ය ලෝකෙදි මතක් කරගන්නවා. මතක් කරගෙන අර එතනින්ම ධර්මය අවබෝධ කරගෙන එතනින්ම සුගතිගාමී තත්වයටත්පත් වෙනවා. ඔක මතක තියාගන්න ඕනේ ලස්සන දෙයක් පින්නතුනේ. මොකද මේ දැන් අපි හිතන් ඉන්නවා අපි කරන පින්කම් අපිට මේ මරණකොට මේ අහන බණ එක බණ පදයක්වත් මත අසමාරු කියනවා. පින්නම් කරනවා හාමුදුරනේ චුතිසිතට මොකක් වේද කවුද දන්නේ? එහෙමත් කියනවා. ඒ චුතිසිත එක්තරා අවස්ථාවලදී වැදගත් වෙනව නැත්තේ නැහැ පින්නතුනේ. නමුත් මේ කියන්නේ අපි හිතමුකෝ මේ අකුසල කරගත්තව කෙනෙක් අවසාන මොහොතේ මේ ඉතිපිසෝ ගාතාව කියලා හොඳ චුතිසිතක් ඇති කරගෙන මරුණයි කියලා ඒ ඇත්ත මේ සදාකල් සුගතිය උපදින්නේ නැහැ පින්නතුනේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. සමහරු කියනවනේ පිරිත් ආයිද මරුනේ බණ ආයිද මේ මරුනේ අනේ වාසනාවන්ත මරණ නින්දදී මැරලා තියෙන කියලා. එහෙම නෑ. අකුසල කරලා මේ අවසාන මොහොතේ ඉතිපිසෝ ගාතාව කියලා මරුණයි කියලා පින්නතුනේ එහෙම සුගතිය උපදින්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම දැන් කුසල කරගත්තු කෙනෙකුත් පින්නතුනේ හොඳට తాවකාලිකව දුගතියට යන්න පුළුවන්. ඇයි මොනතරම් ඒ ඇත්තා කුසල් කරගෙන හිටියත් පින්නතුනේ ඒ ඇත්ත ජීවිතයේ කොතනක හෝ දවසක පුංචි වූ අකුසලයක් කරගෙන තියෙනවනේ. ඒ අකුසලයේ කරගත්තු නිසා ඌට මතක් වෙන්නේ අර කරගත්තු කුසලයේ නෙවෙයි අර කරගත්තු පුංචි අකුසලයේ මතක් වෙනවා. ඒ පුංචි අකුසලයේ මතක් වීම හේතු කොටගෙන පින්නතුනේ අවසාන මොහොතේ බුදුහාමුදුරු දේශනා කරනවා తాවකාලිකව දුගතිය උපදින්න පුළුවන් සදාකාලිකව නෙවෙයි. අරකෙම අනිත් පැත්ත තමයි. ඒ නිසා අපි දන්නේ නැහැ පින්නතුනේ අපිට මරණාසන්න මොහොත වෙනකොට අපිට මොන දේවල් එහෙම දැන් සමහරව ඉන්නව පින්නොත් දැන්
බුදුහාරෝ කොටස් තුනකට බෙදුවානේ කර්මය, කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත කියලා. දැන් කර්මය පිළිබඳව පින්නතුන් දන්නවනේ. දැන් කර්ම නිමිත්ත කියලා කියන්නේ පින්නතුනේ සමහරුන්ට මේ ජීවිතයේ අවසාන කාලේ මරණාසන්න මොහොත වෙනකොට අකුසලයේත් පින්නතුනේ මතක් වෙන්නේ. දැන් සතෙක් මරුවා කියමුකෝ. ඒ සතා මරන්න ගත්තු ආයුධය අන්න ඒ වගේ දෙයක් තමයි මතක් වෙන්නේ. සතා මතක් වෙන්නේ නැහැ. අනිත් පැත්තට එහෙම තමයි. දැන් අපි හිතමුකෝ භාවනා කරන කියන්නේ ස්වාමින්වහන්සේ නමක් ධර්ම දේශනා කරන එකක් මතක් වෙනවා. ඒ ස්වාමින්වහන්සේගේ බණ මතක් වෙන්නේ නැහැ. නමුත් ස්වාමින්වහන්සේ මතක් වෙනවා. මරණාසන්න මොහොත වෙනකොට. ඒ පින්නතුනේ මේ කර්ම නිමිතිනේ. කර්ම නිමිති. එක්කෝ ඒ බණහපු ශාලා මතක් වෙනවා. එහෙම නැත්නම් ඒ බණහන් හිටපු පිරිස මතක් වෙනවා. එහෙම නැත්නම් ඒ බණහන් ඒ පසුබිම සකසලා තිබුණු විදිය මතක් වෙනවා. අන්න එහෙම බණ මතක් වෙන්නේ නැහැ. එහෙම තියෙනවා. ඊළඟට ගති කියලා කියන්නේ පින්නතුනේ සමහරුන්ට මේ ජීවිතේ මරණාසන්න මොහොත වෙනකොට එක එක පින්නතුනේ යම් දේවල් දිස් වෙනවා, දර්ශනීය වෙනවා. දැන් පින්නතුන් දන්නව ඇතිනේ. දැන් චොන්දසූකර ගත්තොත් පින්නතුනේ මරණාසන්න මොහොතේ ඌරෙක් වගේනේ කෑ ගහලා මැරුණේ. ජේතවනාරාම පිටිපස්ස තමයි හිටියේ. නමුත් ඌරෙක් වගේ කෑ ගහලා තමයි මරණයටපත් උනේ. අන්න ඒ ජීවිතේ කොට ඒ දිස් වෙනවා පින්නතුනේ මරණාසන්න මොහොත වෙනකොට. ඒ වගේම ධම්මික උපාසකතුමා පින්නතුන්ට මතක ඇතිනේ. හොඳට පන්සිල් ලකපු ශාසනයට ආදරය කරපු පිරිසකුත් ධර්මානුකූලව හදාගත්තු කෙනෙක්. ඒ ධම්මික උපාසකතුමා මරණාසන්න මොහොත වෙනකොට දිවි ලෝකෙන් දෙවිවරු පින්නතුනි අඬ ගහනවා අපේ ලෝකයට එන්න කියලා. එතකොට පින්නතුනි අර ඒ දේවල් දිස් වුණා. එතකොට කාට ධම්මික උපාසකතුමාට දර්ශනය වුණා ඒ වගේ දේවල්. ඒ වගේම අපේ පින්නතුන්ට මතක ඇති මේ අනාථ මේ නෙවෙයි දුටුගැමුණු මහරජුරෝ. ඒත් එමනේ පින්නතුනි. දැන් දුටුගැමුණු රජුරෝ මරණයටපත් උනේ රුවන්වැලි මහසෑයේ. එතකොට මේ සාමින් වහන්සේලා පිරික් කිව්වනේ රජුරවන්ට. දිවි ලෝකෙන් දෙවිවරු අනේ පින්නතුනි ඇවිල්ලා එක් කරගෙන දුටු රජුරෝ එක් කරා යන්නේ. එක එක ලෝක වලින් පින්නතුනි අඬ ගහනවා. අන්න ඒ වෙලාවේ දුටුගැමුණු රජුරෝ කරපු දේ තමයි මේ අතින් සංඥාවක් දුන්න පොඩ්ඩක් ඉන්න දේවතාවරුනි සාමින් වහන්සේලා මට තාම පිරික් කියනවා. ඒ පිරිත් අවසන් වෙනකන් ඉන්න කියලා. ඉතින් මේ රජුරෝ මේ අද්දක යහට මෙහාට කරනව දැකලා මේ සංඥාව දෙනව දැකලා හාමුදුරුවෝ හිතුව මේ පිරිත නවත්තන්නයි මේ කියන්නේ කියලා. පස්සේ නෑ සාමීනි ඔබ වහන්සේලා පිරිත කියාගෙන යන්න මාව එක් කරගෙන යන්න දිවි ලෝකේ දෙවිවරු ඇවිල්ලා ඉන්නවා. මම මේ දෙවියන්ට කිව්වේ ඔබ වහන්සේලා පිරිත අවසන් වෙනකම්වත් පොඩ්ඩක් ඉන්න කියලා. අන්න බලන්න දිස් වෙනවා පින්නතුනි අවසාන මොහොතේ. ඒවට තමයි කියන්නේ ගති නිමිති කියලා. ඉතින් ඒ වගේ දැන් ඔය සමහරුන්ට පින්නතුනි තමන්ගේ ජීවිතය පිළිබඳව ඒ වගේම ජීවිතයෙන් පස්සේ පරලොව ජීවිතය පිළිබඳව සමහරුන්ට ලොකු තක්සේරුවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරුන් දන්නවා දැන් ඔය අම්ම කෙනෙක් පින්නතුනි දවසක් මේ දරුවෝ 8 දෙනෙක් මට මතක හැටියට ඒ අම්මගේ 95 වෙනි උපන්දිනේට පිරිතක් කියන්න ආවා. දරුවොත් ඔක්කොම 8 දෙනාම. ඉතින් පිරිත අවසන් වුණාට පස්සේ මේ අම්මා කියනවා මේක මනකට කියන එක මෙහෙම කියන සුදුසු නැහැ. නමුත් අම්මා කියපු විදිහට මම කියන්නම් හාමුදුරුවනේ මේ මුංගේ පින් මට ඕනේ නැහැ කිව්වා. මේ මුං කියලා කිව්වේ දරුවන්ට. ඉතින් අම්මලා එහෙමනේ කතා කරන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ආදුනේ මේ මුංගේ පින් මට ඕනේ නැහැ කිව්වා. මං හොඳට පින් කරගෙන තියෙන්නේ. මට විශ්වාසයි හාමුදුරුවනේ මම මැරුණට පස්සේ දුගතියක නම් උපදින්නේ නැහැ කියලා. අන බලන්නකො එතකොට ඒ අම්මා දන්නවා ජීවත් වෙච්ච විදිය අනුව නමං දුගතිය උපදින්නේ නැහැ කියලා. යම ජීවිතේ හොඳ නිසානේ පින්නතුනේ එහෙම කියන්නේ. ඒ වගේම පින්නතුනේ දැන් තව සමහර කෙනෙක් ඉන්නවා ජීවිතයේ අවසාන කාලේ යම් කෙනෙක් අසරණ වෙනව නම් පින්නතුනේ ඒක හොඳ නැහැ. මොකද මේ අසරණ වෙන්න නෙවෙයි ජීවිතයේ අවසාන කාලේ අපිට මේ බුදුහාමුදුරු ධර්මයක් දේශනා කළේ. සරණක් පීඨක් හදාගන්න පින්නතුනේ. ඉන්නේ සරණ පීඨ හදාගන්න දේශනා කරපු දෙයකින් අපි ජීවිතයේ කාලේ අවසාන කාලේ මරණාසන්න මොහොත වෙනකොට අපිට හිත හදාගන්න බැරුව අපි අසරණ වෙනවා නම් භාගතුන් වහන්සේ කොතනකවත් කොයියම් මොහොතකවත් එහෙම දෙයක් අපින් බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්නතුනේ. විශේෂයෙන් මේ ආර්ය ශ්‍රාවකයෙක් කියන බුදුහාරු කොහෙත්ම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? භාගතුන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්නම තමයි පින්නතුනේ මේකට වටිනාකමක් එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ජීවිතේ නිකන් ඉන්නකොට තමයි පින්නතුනේ නොඑක් දේවල් ඔලුවට එන්නේ. ඒ නිසා මොකක් හරි හොඳ අරමුණක මේ හිත දියුණු කරන්නට ඕනේ. මොකක්වත් බැරි නම් පින්නතුනේ කහපාට හිස් මුතු කොඩයක් හුස් කොඩයක් අරගෙන
මේ පුළුවන් ඔකට පබළු අල්ලන්න, මුතු අල්ලන්න පුළුවන්. සමහර වෙලෙම කරනවා. ඒ කියන්නේ මේ මුතු පබළු අල්ලන වාරයක් පාසා නැත්නම් ඉදිකට්ටක් ගහන වාරයක් පාසා පින්නතුනේ ඒ අම්මාට ඒ තැනැත්තාට පින්නතුනේ මොනතරම්නම් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවද? අර ඉදිකට්ටක් ගහන සමහරට මාස 4ක් 5ක් 6ක් 7ක් යන්න පුළුවන්. සමහරව ඉන්නව පින්නතුනේ මේ වස් කාලේ පටන් ගන්නකොටම කටන පිංගමට කියලා පාවඩ මහනවා. බුද්ධ පූජාව ලස්සන ලේන්සු මහනවා. කොච්චර හොඳයිද? දැන් ඒ තුන් මාසේ භික්ෂුණී මාන්සලා වස් සමාදන් වෙලා ඉන්නේ. අනේ ගිහියැත්තොත් පින්නතුනේ කුමන හෝ කුසල කර්මයකේ දෙනවා. ඒක හරි වටිනවා. ඒ නිසා මේ ජීවිතේ නිකන් ඉන්න එපා. හොඳ අරමුණක පින්නතුනේ කුසල අරමුණක මේ හිත දියුණු කරන්න මතක තියාගන්න. නිකන් ඉන්න වෙලාවට මේ කය දෙස ඒ කියන්නේ නුවණින් S2 පියාගෙන හොඳට කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පින්නතුනේ තමන්ගේ ශරීරය දෙස හොඳින් බලන්න. මේ ශරීරය දෙස හොඳින් නුවණින් බලනකොට පින්නතුනේ මනාව මේ කරුණු ජීවිතයේ යථා ස්වභාවය හොඳට තමන්ට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ? නිත්‍ය වශයෙන් සුභ වශයෙන් ගන්න දෙයක් තියෙනවද කියලා බලන්න ඕනේ. අනේ පින්නතුනේ එතකොට තමන්ටම තේරෙන නිත්‍ය සුභ වශයෙන් ගන්න දෙයක් නැහැ. එතකොට යා කරන්නේ මොකද්ද? නැවත පංචස්කන්ධයක් පින්නතුනේ කවදාවත් සකස් කරන්නේ නැහැ. සකස් කරන්නේ නැහැ කියන්නේ මොකද එයා දකින්නවනේ දැන් මේක ඇතුලේ තියෙන தত্ত্বය මොකද්ද කියලා. දැන් මේක ඇතුලේ තියෙන தত্ত্বය දකිනකොට දන්නවා අතීතෙත් මේක කුණු ගොඩක් නම් කුණු ගොඩක්මයි වර්තමානෙත් මේ කුණු ගොඩක්මයි අනාගතෙත් හැදුනත් හැදෙන්නේ පින්නතුනේ කුණු ගොඩකින්ම තමයි. ආයි මේ අනාගතේ හැදුණයි කියලා මේක රත්තරන් රම්පියුම් වලින් හටගන්නේ නැහැ. ඒ නිසා අන්නේ මරණාසන්න මොහොත වෙනකොට අපේ හිත අපිට හොඳට පින්නතුනි හදා ගන්න පුළුවන්කම තියෙන හොඳම සූත්‍රයක් තමයි අනාථපිණ්ඩික වා සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුරු වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා පින්නතුනි අපේ අනාථපිණ්ඩික සිටුතුමා මහා පුදුමාකාර විදියට ගිලන් වුණා. අන්තිම මොහොතට ආවා. එක්තරා මිනිසෙකුට කතා කළ සිටුතුමා කියනවා මිනිස්සයෝ යන්න පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරන්ට හොඳට වන්දනා කරන්න. වන්දනා කරලා ආයිමත් වඳින්න පැදලා කියන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ අනාථපිණ්ඩික සිටුතුමා අසනීපයි මේ කියන බව දැනුම් දෙන්න. ඊට පස්සේ යන සරියුත් හාමුදුරු ගාවට. සරියුත් මහරහතන් වහන්සේට කියන්න මාව අසනීපයි පුළුවන් නම් බලන්න වඩින්න කියන්න කියලා මාලිගාවට. මේ මිනිස්සයා ගියා පන්සලට. ගිහලා බුදුහාමුදුරන්ට වැඳලා කිව්වා බුදුහාන්නේ අනාථපිණ්ඩික සිටුතුමා අසනීපයි. සරියුත් හාමුදුරු ගාවට ගියා. උන්වහන්සේට කිව්වා සරියුත් හාමුදුරුවනේ සිටුතුමා අසනීපයි ඔබ වහන්සේට පුළුවන් නම් වඩින්න කිව්වා. පින්නතුනි අනාථපිණ්ඩික සිටුතුමා කවදාවත් මේ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්නේ නැහනේ. හේතුව තමයි මේ බුදුහාමුදුරුවන්ට වෙහෙසක් වෙයි කියලා. හැබැයි ඒක අනිත් පැත්ත කොසල් ලජ්ජුඩෝ. දැක්කොත් දැක්කතන බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ වෙලාවෙත් දැන් බලන්නකෝ මේ මිනිස්සයා යවලා පින්නතුනි බුදුහාමුදුරුවන්ට වඩින්න කිව්වේ නෑනේ තමන් බලන්න. මෙතන කිව්වේ මේ සරියුත් හාමුදුරුවන්ට කියන්න මම බලන්න වඩින්නේ කියලා. දැන් එහෙම වඩම්ම ගන්නත් නිකම් බෑ පින්නතුනි. සරියුත් හාමුදුරුවෝ කියන්නේ මේ ශාසනයේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානයි. එතකොට එබඳු උත්තමයෙක් වඩම්ම ගන්න මාලිගාවට මොනතරම් හිතවත්කම සම්බන්ධතාවයක් මේක කෙටියෙම කියනනම් ශාසනික වශයෙන් මොනතරම් සම්බන්ධයක් තියෙනවද? ඔය අනාථ මිතුමා පින්නතුනි මේ අවසාන කාලෙත් දානීය කියන කත හැරියේ නෑ කියනවනේ. අන්තිමට දවසක් පන්සලට ගියාම බුදුහාමුදුරුවෝ කියනවා අහනවා සිටුතුමනි දැන් ඉස්තර මාලිගාවේ හරියට දන් දුන්නානේ. දැන් මොකද දන් දෙන්නේ නැත්තේ කියලා ඇහුවා. සිටුතුමා කව බුදුහාමුදුරුවනේ දැනුත් දන් දෙනවා. හැබැයි නිවුඩේ හාලේ බතුයි කාඩි හොදි විතරයි කිව්වා. නිවුඩේ හාලේ බතුයි කාඩි හොදි. අනේ බුදුහාන්නේ ඒ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා වළඳනවා. මට හිතෙන බුදුහාන්නේ සමහර වෙලාවට ඒ දානේ වළඳන්න බෑ හරි කටුකයි. නීරසයි අමිහිරි කියලා මට හිතෙනවා කිව්වා. බුදුහාඳුර කොච්චරතුමනි දන් දෙනකොට නම් කවදාවත් එහෙම හිතන්න එපා. ඇයි මේ දඹදිව මම එක්තරා ආත්මික වේලාම කියලා බමුණෙක් වෙලා ඉපදලා හිටියා. එදා දඹදිව මිනිස්සුන්ට මම අඬ ගහ කන්න දුන්නා. ඒ අඬ ගහ කන්න දුන්න එක මිනිහෙක් අතරවත් තෙරුවන් සරණ ගිය මිනිස්සෙකුට මට දන් හැඳ බෙදා ගන්න බැරි වුණා. ඒ එකේ ඔබතුමා දැන් කියනවා මොකද්ද මේ දින දානේ කටුකයි නිරසයි කියලා කවදාවත් එහෙම හිතන්න එපා. මේක බුද්ධෝත්පාද කාලයක් මතක තියාගන්න.
බුද්ධෝත්පාද කාලයක් නොවුණු පන්සිල් තබා පින්නතුනි තෙරුවන් සරණ ගිය මිනිහෙකුටවත් දන් හැන්දක් බෙදා ගන්න බැරි වුණා. කියන්නේ ඒ දානේ මහත්ඵල වුණෙත් නැහැ, මහානිසංස වුණෙත් නැහැ. අන්න බලන්නකො එතකොට. ඒ නිසා මේ අනාථපිණ්ඩික සිටුතුමා තරම් සරියුත් හාමුදුරුවන්ට ආදරය කරපු සෙනෙහස දක්වපු තවත් කෙනෙක් හිටියේ නැත්නම් පින්නතුනි. අනේ කෙසේ හෝ වේවා මේ මිනිස්සයා ගිහිල්ලා කිව්වහම පණිවිඩේ සරියුත් හාමුදුරුව තනියෙන් නෙවෙයි පින්නතුනි වැඩම කළේ. ආනන්ද හාමුදුරුවොත් එක්ක. කවුරු බලන්නද? අනාථපිණ්ඩික සිටුතුමා බලන්න. අනේ වැඩම කරපු වෙලාවේ අහනවා මේ ඉවසන්න පුළුවන්ද දුක් වේදනා කොහොමද රෝගේ අඩු වෙනවද වැඩි වෙනවද එහෙම කියලා. අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉවසන්නට නම් බෑ. දුක් වේදනා එන්න වැඩි වෙනව මිසක මේක අඩු වෙන බවක් නම් පේන්නේ නැහැ කිව්වා. මට සරියුත්හාන්නේ මට හරියට මේ ශක්තිමත් පුරුෂයෙක් තියුණු ආයුධයකින් මගේ හිස මුදුන පෙලන්න වගේ මට පුදුමාකාර වේදනාවක් දැනෙනවා කිව්වා. අන්න ඒක මට ඉවසන්න බෑ. ඒක මට පුදුම වේදනාවක් සරියුත් මහරහතන් වහන්සේ. ඊට පස්සේ කියන බලවත් පුරුෂයෙක් වරපටකින් හිස වෙලලා පීඩා කරන්න වගේ දක්ෂ ගවඝාතකයෙක් නැත්තම් ඒ ගවඝාතකගේ අතවැසියෙක්කෝ මගේ බඩ ඇදලා පිහියකින් කපන්න වගේ අනේ අපේ තනින් තන මහ පුදුමාකාර වේදනාවක් දැනෙනවා කිව්වා. ඉවසන්න බෑ කිව්වා. ඒ විතරක් නෙවෙයි බලවත් පුරුෂයෙක් දෙන්නෙක් අනේ දුර්වල පුරුෂයෙක් අතින් අල්ලගෙන අඟුරු වලක දවලා තවන්න වගේ මේ ශරීරයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පුදුමාකාර දැවිල්ලක් 1000ක් මට දැනෙනවා කිව්වා. ඉතින් වේදනාව අඩු බවක් නම් පේන්නේ නැහැ, වේදනාව වැඩි බවක් තමයි තේරෙන්නේ කිව්වා. දැන් බලන්නකො පින්නතුනි මේ අවසාන කාලෙනේ මේ මරණාසන්න මොහොතේ කෙනෙක්ගේ ස්වභාවය මේ. නමුත් මෙහෙමයි ස්වභාවය කියලා අනාථපිණ්ඩික සිටුතුමා කවදාවත් පින්නතුනි අසරණ වුණේ නැහනේ. ඒ කියන්නේ මේකයි ස්වභාවය කියලා දැනගත්තා. ඒ ටික වෙනවා කියලා හොඳින් අවබෝධ කරගත්තා. නමුත් තවත් අවබෝධයේ පිණිස සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ගෘහපතිය සිටුතුමනි ඔබතුමා මෙන්න මේ විදියට හික්මෙන්න. මොකද්ද? ඇසත් ඇස නිසා ඇතිවන විඥානයත් තණ්හා දිට්ඨි වශයෙන් ගන්න එපා. කනත් කන නිසා ඇතිවන ශබ්දයත් මේ අටගන්න විඥානයත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගන්න එපා. මේ කියන්නේ පින්නතුනි ඇසත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, චක්කු විඥානයත් අනිත්‍යයි කියන බව හොඳට මතක තියාගන්න කිව්වා. ඒ කියන්නේ පින්නතුනි ඇසත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, චක්කු විඥානය විතරක් නිත්‍ය වෙන්න විදියක් නැහැනේ. ඒ තුනම අනිත්‍ය වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මොන ගහක් තියෙනවා. මේ තින් ගම කෙනෙක් කියනවා මේ ගහේ කඳත් අනිත්‍යයි, කොළත් අනිත්‍යයි, අතුපතරත් අනිත්‍යයි. හැබැයි මේ ගහෙන් නිකුත් වෙන ආලෝකය නම් නිට්ටයයි කියලා. ඒ කියමන හරිද? ඒ කියමන වැරදි. පින්නතුනි ගහත් අනිත්‍ය නම්, කොළත් අනිත්‍ය නම්, කඳත් අනිත්‍ය නම් ආලෝකය විතරක් නිත්‍ය වෙන්න විදියක් නැහැනේ. ඒකත් අනිත්‍ය. ඒ නිසා තේරුම් ගන්න ඕනේ ඇසත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම් මේ චක්කු විඥානය විතරක් නිත්‍ය වෙන්න විදියක් නැහැ පින්නතුනි. ඒ වගේම තව කෙනෙක් කියන්න පුළුවන් මේ පහනක් තියෙනවා, මේ පහනේ තෙලුත් අනිත්‍යයි, තිරෙත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි. හැබැයි මේ පහනේ නිකුත් වෙන ආලෝකය නම් නිත්‍යයි කියලා. ඒ කියමන හරිද? ඒ කියමන වැරදි. බුදුහාමුදුර වදාලා ඇසත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම්, චක්කු විඥානය විතරක් නිත්‍ය වෙන්න විදියක් නැහැ. ඒකත් අනිත්‍යයි. මේ කියන්නේ බාහිර ලෝකයට අයිත් දේවල් බාහිර ලෝකයේ තුලම තියෙන දෙන්නේ ඒව තමන් කරගන්න එපා, උපාදාන කරගන්න එපා. ඒක උපාදාන කරගන්න තාක්කල් ඒ තුල මතක තියාගන්න ඕනේ පින්නතුනි ආපහු මේ පංචස්කන්ධයම තමයි සකස් වෙන්නේ. ආපහු මෙබඳු පංචස්කන්ධය සකස් කරන්න කොතනකවත් ඉඩ තියන්න එපා. මොකද ඉඩ හැදුවොත් වෙන්නේ ඒ කියන්නේ වර්තමානයේ තුල අපි මේ පංචස්කන්ධයක් අනාගතයට ලබන්න සකස් කරන්න පින්නතුනි වර්තමානයේ තුල හදනව නම් හේතු තේරුම් ගන්න ඕන අනාගතයේ ඵලය කියන එකක් සකස් වෙනවා කියන එක. ඒ නිසා මේ ලැබිච්ච පංචස්කන්ධයේ කුණු කඳ නරත්තු කරන්න මෙච්චර වෙහෙසක් ගන්නව නම් පින්නතුනි අනාගතේ ලැබුණා කියන්නේ ඒත් පින්නතුනි මේ වගේ දුකක් හට ගන්නවනේ. දැන් ඒතර අපි අතීතේ මෙබඳු පංචස්කන්ධයක් ඇතුව ඉතින් ඉන්නේ නැතිනේ. ඉන්නේ නැති නෙවෙයි හිටියනේ. අතීතයේ ඒබඳු පංචස්කන්ධයක් ඇතුව හිටපු නිසානේ පින්නතුනි ආපහු මෙබඳු දෙයක් ලබන්න අපි එදා හේතු සකස් කළේ. හේතු සකස් කරපු නිසානේ දැන් මේ ඵලය ලැබිලා තියෙන්නේ. ඒ නිසායි සරියුත් හාමුදුරුවෝ මේ සිටුතුමාට කියන්නේ ඔබතුමා මේ
ඇස පිළිබඳවත් රූපේ පිළිබඳවත් චක්කු විඥානයේ පිළිබඳවත් නිත්‍ය හැඟීමක් කොයි වෙලාවකත් කොතනකවත් ඇති කරගන්න එපා. ඊට පස්සේ කියනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන අරමුණු හය පිළිබඳවත් ඒ තණ්හා දිට්ඨිමාන වශයෙන් ගන්න එපා. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ඒ කියන්නේ මේව තියෙන්නේ බාහිර ලෝකයේ තුලනේ. කොට බාහිර ලෝකයට අයිත් දේවල් බුදුහාමුදුරු දේශනා කරනවා අපි අපේ කරගත්තාම ඒ තුල පින්නතුනි දුක් විඳින සිද්ධ වෙනවා. නැද්ද? අපිට අයිති නැති රූප, අපිට අයිති නැති ශබ්ද, අපරාධ පින්නතුනි අපි නිකන් අපේ කරගෙන. දැන් ඉතින් ඕව වෙන් කරගන්න බැරුවනේ පින්නතුනි මේ දුක මේ විඳින්නේ. ඒ නිසා බුදුහාමුදුරු වදාලා මේ ලෝකේ මතක තියාගන්න ඔබ මහණෙනි බාහිර ලෝකේ තියෙන සෑම දෙයක්ම මේ ලෝකේ එක කියන්නේ ලෝකේ තියෙන හැම දෙයක්ම ලස්සන වස්තුවක් නෙවෙයි. හිතට ඇති වෙන හැම ලස්සන රූපයක්ම කාමයක් නෙවෙයි. හිතට ඇති වෙන සෑම රූපයක්ම කාමයක් නෙවෙයි පින්නතුනි. මොකද ඒ වස්තුව ඒ රූපය දෙස අපි මේ බලන විදියටනේ කාමයේ රාගය හරි කියන එක ඇති වෙන්නේ පින්නතුනි. නැතුව එහෙම දැන් අපි හිතමුකෝ ශාලාවක 50ක් හිටියා කියලා 50ටම සිත් කියන්නේ නැහැනේ පින්නතුනි. සිත් ගන්න නැහැනේ 50ගෙම. එතන කවුරු හරි එක්කෙනෙක් නම් ඒ පුජ්‍යලංගේ පින්නතුනි සිත ගන්නෙ. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ ලෝකේ හැම ලස්සන රූපයක්ම පින්නතුනි කාමයක් වෙන්නේ නැහැ. මොකද අපි ඒක දකින විදියට තමයි බුදුහාරු දේශනා කළේ රාගය හරි කාමයේ ඇති වෙන්නේ. ඒ නිසා ඥානවන්තයා කරන දෙකම දේ තමයි තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලස්සන දේවල් ඔහි තිබුණා දැන් කියලා අතෙත්ත දීරා විනයන්ත චන්දන්ති ඥානවන්තයා කරන්නේ මොකද? ඒකේ ඇති වෙන චන්දරාගය තියෙනවා නම් ආන්නේක පින්නතුනි දුරු කරගන්න උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ කියනවා සිටුතුමනි චක්කු විඥාණය තෘෂ්ණාදී වශයෙන් නොගනිමි මාගේ විඥානයේ චක්කු ඥානය ආශ්‍රය කරගෙන පවතිනක් නෙවෙයි. මගේ විඥානය මේ චක්කු ඥානය අසුරු කරගෙන පවතින එකක් නෙවෙයි. ඒ පින්නතුනි දැන් තේරුම් ගන්නකෝ බුදුහාමුදුරු දේශනා කරනවා මිනිස්සු මේ රූපේ විතරක් මම මගේ කියලා ගත්තනම් මට ඒත් කමක් නෑ මහන්නේ. මොකද මේ රූපය අපි කියන එක පින්නතුනේ ඒකාත්මිකද ඉවර වෙනවනේ. නමුත් මට මේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු මේ මනස කියන එකත් මම මගේ කියලා ගන්නවා ඒකෝවා. ඔන්න බලන්නකෝ. එතකොට ඒ කියන්නේ පින්නතුනේ මේ රූපේ ආත්මී වශයෙන් ගන්න එක හොඳයි කියන එක නෙවෙයි. රූපේ ආත්මී වශයෙන් ගත්තත් කමක් නැහැ පින්නතුනේ. මොකද එක ජීවිතයකදී ඒක ඉවර වෙනවනේ. නමුත් මනස එහෙම ගත්තොත් මනස ඉවර වෙන්නේ නැහැ පින්නතුනේ. ඒක තමයි භවයෙන් භවයට දිගින් දිගට ගමන් කරන්නේ. බලන්න දැන් දේවදත්ත හාමුදුරුවෝ මනස ක්‍රියාත්මක කර බුදුහාමුදුරුවන්ට වදහිංසා දීපු නිසානේ පින්නතුනේ තාමත් දුක් විඳින්නේ. තාමත්තර දුක් විඳින නිසා. එතකොට මේ දේවදත්තගේ රූපේ දැන් නැහනේ. රූපේ නැහැ දැන්. නමුත් අර මනස ක්‍රියාත්මක කර විපාක තමයි පින්නතුනේ අදත් විඳින්නේ. නමුත් අන්තිමට අනාගතයේ පින්නතුනේ දුසී නමින් පසේ බුද්ධත්වයට පත් වෙන බව දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් කෙසේ හෝ වේවා පින්නතුනේ තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඍතුමාට මතක් කරනවා චක්කු ස්පර්ශයේ තෘෂ්ණාදී වශයෙන් නොගනිමි මාගේ විඥානයේ චක්කු ස්පර්ශයේ නොවේයයි හික්මිය යුතුයි. මාගේ විඥානයේ චක්කු ස්පර්ශය නෙවෙයි. ඒ කියන්නේ ඇසත් රූපයක් දෙකකට ගැටුනහම පින්නතුනේ ස්පර්ශයක් ඇති වෙනවනේ. ඒ ස්පර්ශය නිසා තමයි පින්නතුනේ වේදනාවක් ඇති වෙන්නේ. ඒක සැප වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛම සුඛ වේදනාවක් හෝ හිම ඇති වෙන්නේ. එතකොට සැප වේදනාවේදී ප්‍රහාණය කරන්න ඕන නැති කරන්න ඕනේ පින්නතුනේ රාගයයි. කොහොම සැප වේදනාවේදී පින්නතුනේ යැලෙන්නේ. සැප වේදනාවේදී රාගය කියන එක ප්‍රහාණයටපත් කළ යුතුයි. ඊළඟට දුක්ඛ වේදනාවේදී පින්නතුනේ පටිගය කියන එක ප්‍රහාණයටපත් කළ යුතුයි. ඊළඟට උපේක්ෂා වේදනාවේදී අවිද්‍යාව කියන එක පින්නතුනේ ප්‍රහාණයටපත් කළ යුතුයි. එතකොට තේරුම් ගන්න ඕනේ භාගතුන් වහන්සේත් වදාලේ සැප වේදනාවේදී මේ රාගානුසයත් දුක්ඛ වේදනාවේදී පටිඝානුසයත් උපේක්ෂා වේදනාවේදී අවිද්‍යානුසයත් ප්‍රහාණය කරපු කෙනා ඒ සැපේ තියෙනම් පින්නතුනි හැලෙන්නේ නැහැ. දුකක් තියෙනම් ඒ දුකේ ගැටෙන්නෙත් නැහැ පින්නතුනි. උපේක්ෂාවේදී ආන්නේ පුජ්‍යලය ඒක ඇති කරගෙන කියන්නේ අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාව ඇති කරගෙන පින්නතුනි ඒක බොහෝම ලස්සනට උපේක්ෂා සහගතව දකින්න බලන්න පුරුදු වෙන රහතන් වහන්සේත් අපි වගේ තමයි රූප දකින්නවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ විඳිනවා. එහෙම තමයි. නමුත් පින්නතුනි උන්වහන්සේ අර ලෝකයේත් එක්ක තියෙන සියලුම ගනුදෙනු උන්වහන්සේ අයින් කළානේ. ඒ අයින් කරපු නිසා උන්වහන්සේට
ලෝකයේත් එක්ක 아무තු ගනුදෙනුවක් නැහැ පින්නතුනි. රහතන් වහන්සේ පුඤ්ඤ පාප පහිනස්ස. රහතන් වහන්සේ උන්වහන්සේ පිනත් ප්‍රහාණය කරලා පවත් පින්නතුනි ප්‍රහාණය කරලා. පිනත් පවත් දෙකම ප්‍රහාණය කරපු නිසා උන්වහන්සේ අලුතෙන් පින් කරන්නෙත් නැහැ. අලුතෙන් පින්නතුනි පව් කරන්නෙත් නැහැ. නිසා බොහොම ලස්සන අතහැරීමෙන් යුක්තව ලස්සන ජීවිතයක් පින්නතුනි උන්වහන්සේ ගත කරනවා. ඊට පස්සේ අරියුත් මහ රහතන් වහන්සේ කියනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු කියන මේවා පිළිබඳව තෘෂ්ණාදී වශයෙන් සිරුතුමනි කවදාවත් ගන්න එපා. මොකද මේ පඨවි ධාතුව තිබුණා කියලා ආපෝ ධාතුව නැතුව මේක පවතින්න බෑනේ පින්නතුනි. ඒ කියන්නේ සෙම සරවලේ සොටු මේවා තියෙන්න ඕන නැත්නම් මේක පවත්වන්න බෑ. පඨවි ධාතුව තිබුණයි කියලා මේ ආපෝ ධාතුව තිබුණයි කියලා තේජෝ ධාතුව නැත්නම් ඒත් පින්නතුනි පවත්වන්න බෑනේ. මොකද මේ කන බොන දේවල් දිරවන්නේ මොකෙන්ද එතකොට? පැසවන්නේ මොකෙන්ද එතකොට? දවන්නේ මොකෙන්ද කොට? තවන්නේ මොකෙන්ද කොට? එහෙම දෙයක් නැහැ නේ. එතකොට තේජෝ ධාතුවත් පින්නතුනේ තියෙන්න ඕනේ. එතකොට මේ සීල කරුණු එකතු වෙලා ධර්ම කරුණු එකතු වෙලා තමයි පින්නතුනේ රූපයක් නැත්නම් මේ කයක් පින්නතුනේ හැදලා තියෙන්නේ. දැන් ආකාශ ධාතුව කියලා කියන්නේ පින්වත්නි දැන් මේ ශරීරයේ යම් අවකාශයක් තියෙන තැනක් තියෙනවනේ මොනවද? අපේ මේ කන් සිදුර තියෙනවා, නාස් සිදුර තියෙනවා, මුඛද්්වාරය තියෙනවා. මේක තමයි තියෙන්නේ. දැන් මේවෙන් යම් කිසි දෙයක් ගිලලා කාලා බීලා ඉන්නකොට පින්නතුනේ යම් වෙලාවක මේක තැන්පත් වෙනවා තැන්පත් වෙලා ඉතින් මල මාර්ගයෙන් මේක පින්නතුනේ මේව පිට වෙනවා. අවශ්‍ය දේ විතරක් මේ ශරීරයට උරා ගත්තට පස්සේ ඒකෙන් ඉතින් ඇහැ කනක් නාසයක් දිවක් ශරීරේ මේ ටිකට හැදලා මේ ටික උරාගෙන මේ ටික හැදෙනවා. එහෙම නැත්නම් පින්නතුනේ අනවශ්‍ය දේවල් කුණ්ඩොඩ වශයෙන් එළියට යනවා. ඕක තමයි තියෙන්නේ. ඉතින් අන්නේ ඒකයි පින්නතුනේ කිව්වේ අර ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන හොඳට මේ තමන්ගේ කය දෙස මනාව නුවණින් හොඳට බලන්නකෝ. කෙස්වල ඉඳලා පාදාන්තය දක්වා හොඳට මෙනෙහි කරන්නකෝ. අපි දැකලා තියෙනනේ මේ කය අපේ කය ඇතුළ අපි දැකලා නැති වුණාට වෙනත් රූප වලින් හරි දැකලා තියෙනවනේ පින්නතුනි. ඔය විහාරවල චිත්‍රපවවල තියෙනවනේ දැකලා තියෙනවනේ. එතකොට අන්න ඒබඳු දේ, ඒ කියන්නේ ඒබඳු දේ වගේමයි මේ ශරීරයත් කියන එක පින්නතුනි හොඳට විදර්ශනා ප්‍රඥාවෙන් නුනින් දකින්න ඕනේ. බුදුහාරු දේශනා කරන දැන් අසුභ සංඥා වඩනකොට කෙනෙකුට අප්‍රියාවක් ඇති වෙනවා නම් ඒ පුජ්‍යලයා මේ අසුභ සංඥා වඩලා නැහැ පින්නතුනේ. ඒ සුභ සංඥානේ වැඩිලා තියෙන්නේ. ඒ ඉතින් අසුභ සංඥා වෙනකොට අප්‍රියාවක් ඇති වෙන විදියක් නැහැනේ පින්නතුනේ. අප්‍රියාවක් ඇති නම් ඒක අසුභ සංඥාව නෙවෙයිනේ. ඒතනත්තට වැඩිලා තියෙන පින්නතුනේ සුභ සංඥාව. අන්න. එතකොට බුදුහාරු දේශනා කරන්නේ මලමිනියක් ළඟ භාවනා කරන්න වාඩි වෙනකොට මලමිනිය ළඟින් වාඩි වෙන්නත් එපා. ඒකත් හොඳ නෑ. ඊට පස්සේ මලමිනිය වැඩිපුර දුරකින් වාඩි වෙන්නත් එපා. ඒකත් එපා. අනිත් එක මලමිනිය මේ ගඳ ගහන, ඒ කියන්නේ හුලං හමන පැත්තක් තියෙනවනේ. ඒ හුලං හමන පැත්තට වාඩි වෙන්නත් එපා. එතකොට මලමිනිය ගඳ එනවා. එතකොට මේක කරන්න බෑ. මේ කරන්න බෑ කියන්නේ මේ හිත හදා ගන්න බෑ. දැන් මේ පිළිකුලද බඩන්න තමයි පින්නතුනේ යන්නේ. නමුත් ඒ මලමිනිය ගඳ එනවා නම් ඉතින් එතකොට ඒක කරන්න බෑනේ. ඒ කියන්නේ මේ මලමිනිය ගඳ හුලං හමන පැත්තට වාඩි වෙන්න එපා කිව්වා. දුරින් වාඩි වෙන්න නැත්නම් ළඟින් වාඩි නැත්නම් ඒ කියන්නේ මලමිනියේ ස්වභාවය පේන තෙක්මානක පින්නතුනි වාඩි වෙන්න ඕනේ. ඕක ළඟම ගිහිල්ලා වාඩි වෙන්න කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. අසුභාය චිත්තං භාවී ඒකග්ගං සුසමායිතං. අසුභ භාවනාව හොදට කරනකොට පින්නතුනි හිත ඉක්මනට එකඟ වෙනවා. ආයේ ඒකේ දෙකක් නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ. අසුභේ හොදට ඒකයි කිව්වේ තමන්ගේ කය පිළිබඳව හොඳට විනාඩි 20ක් 25ක් විතර නුවණින් හොඳට මෙනෙහි කරන්න පින්නතුනි පුදුමාකාර දැනුමක් එනවා. වෙන මොකුත් නෙමෙයි තමන්ගේ කය දෙස හොඳට මෙනෙහි කරන්න. මේ කිව්වට මේ කරලා බලන්න පින්නතුනි පුදුමාකාර චිත්ත ඒකාග්‍රතාවයත් ජීවිතයේ අස්තර ස්වභාවයත් නුවණින් කෙනෙකුට ලස්සනට දකින්න පුළුවන්කම තියෙනවා. බුදුහාර සරියුත්හාන්ටත් කිව්ව ඒ කතාව. ඒ කියන්නේ සාරිපුත්ත සුසාන භූමියට මේ රාහුල පුංචි හඳුරන්ට රාහුල මේ ඉඳ හිටලා සුසාන භූමියට ගිහිල්ලා භාවනා කරන්න පුරුදු වෙන්න කිව්වා. පුංචි කියලා හිතන්න එපා කිව්වා. බලන්නකෝ. ඒකට සරියුත්හාරගෙන් දවසක් ඇහුවා මානසික හොඳම යාළුවා කවුද? සරියුත්හාමුදුර එකපාරටම කිව්වනේ මගේ හොඳම යාළුවා තමයි කිව්වා අසුභ භාවනාව. අන්න. සරියුත්හාරගේ හොඳම යාළුවා තමයි අසුභ භාවනාව. උන්වහන්සේ සුභ සංඥාවෙන් කිසිම දෙයක් දැක්කේ නැහැ. උන්වහන්සේ අසුභ සංඥාවෙන් දැක්කා. උන්වහන්සේ හොඳට පින්නතුනේ මහ පුදුමාකාර ප්‍රඥාවකුත් එක්ක. කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනාවක් නැවැත්වුවේ කොතනින්ද? එතන ඉඳලා ඉදිරියට දේශනා කරන සමතෙක් ඉන්නව නම් පින්නතුනි මේ ශාසනීය තවත් භික්ෂුන් වහන්සේලා අතර අතිශයින්ම දක්ෂය තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ තරම් දක්ෂයි උන්වහන්සේ. ඉතින් සරියුත් හාමුදුරුවෝ තමයි මේ අවසාන මොහොතේ අනාථ පින්තුතුමා ළඟට වැඩම කළ මේ බණ ටික කියන්නේ.
ඒ කියන්නේ මරණාසන්න මොහොතේ හිත සකස් කරගන්නේ කෙසේද කියන වගට මාතෘකාවට හොඳ උත්තරේ මෙතන තියෙනවා පින්නතුනි. හැබැයි මේ ටික නිකන් ලැබෙන්නේ නැහැ. නිකන් ලැබෙන්නේ නැහැ කියන්නේ භික්ෂුන් වහන්සේලා අසුරු කරලා තියෙන්න ඕනේ, පන්සල් අසුරු කරලා තියෙන්න ඕනේ, ධර්මයේ අසුරු කරලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අවසාන මොහොතේ අසනීපුණොත් ස්වාමීන් වහන්සේ නමක් කරේ පිරිඩ්ඩින් ගිත්තක් කියන්නේ වඩින්නේ. නැත්තම් ඕක වෙන්නේ නැහැ නේ. නිකන් ඉන්න කෙනෙකුට එහෙම යන්නේ නැහැ නේ පින්නතුනි ස්වාමීන් වහන්සේලා. ඒ බලන්නකො සරියුත් හාමුදුරුව කෙරෙහි තිබුණු ආදරය, සෙනෙහස, ලිංගතුකම ඒකයි ශාසනයට කරපු සැලකිලි සියල්ල හේතු කොටගෙන තමයි උන්වහන්සේ වැඩම කළේ. අන්න ඒකයි කිව්වේ ඒ පුළුවන් කාලේ ශක්තිය තියෙන කාලේ පින්නතුනේ මේ දේ කරගන්නට ඕනේ. ඒ නිසා මේ මුලින් කිව්වෙත් ඒකයි මේ ජීවිතයේ අවසාන කාලේ අසරණ වෙනව දකින්න බුදුහාමුදුරුවෝ කොතනකවත් පින්නතුනේ බලාපොරොත්තු නැහැ. ඉතින් අසරණ වෙන්න නම් මේ බුද්ධහමක් දේශනා කරන්න ඕනේ නෑනේ බුදුහාමුදුරුවෝ. සරණක් පිටක් හදා ගන්නයි මේ ටික දේශනා. ඒකෙන් සරණක් අපි ලබා ගන්න නැත්නම් පින්නතුනේ සාට්ටුන් වහන්සේගේ වරද නෙවෙයි. ඒ පින්නතුනේ අපේ වරද. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපි සමහරලාට පින්නතුනේ දන් දුන්නට අපිට බැහැනේ සමහර වෙලාවට ඉන්නතනට ආසාව නැති කළ මැරෙන්න බෑනේ. සමහර මැරෙනකොට මැරෙන ඉන්නතනට ආසාවෙන්. ඒ ඉන්නතනට ආසාවෙන් මැරෙන එකටපත් වෙනකොට පින්නතුනේ ඒකට කියන්නේ ආවාස මච්චරී කියලා. ඉතින් මේ ටික දේශනා කළාම අනාථ පිළිතුමා කියනවා අනේ ස්වාමීනි මෙච්චර කලක් ඔබ වහන්සේ අසුරු කරලා මට මේ වගේ ලස්සන බණක් කිව්වේ නෑනේ. පිළිතුමනි මීට කලින් මේ බණ කිව්වනම් ඔබතුමාට වැඩ වැඩිනේ. මේ බණ තේරෙන්නේ නෑ, වැටහෙන්නේ නෑ. ඒකයි මේ බණ නොකිව්වේ කිව්වා. අනේ ස්වාමීනි මෙහෙම කියලා පින්නතුනි කියනවා ආනන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ පන්සලට වැඩියට පස්සේ අනාථ පිළිතුමා පින්නතුනි මැරුණා. මරණයටපත් වෙලා තුසිත කියන දිවි ලෝකෙ ඉපදුනා. දැන් අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා ජේතවනාරාමයට ඇවිල්ලා දවසක් බුදුහාමුදුරුවන්ට පෙනී ඉඳලා මුළු ජේතවනාරාම බබුල බුදුහාමුදුරුවන්ටත් වන්දනා කරලා පින්නතුනි ගියා. අතුරුදහන් වුණා. ධම්සභා මණ්ඩපයේදී පින්නතුනි භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා ඊයේ රාත්‍රී මධ්‍යම රාත්‍රී මහණේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ජේතවනාරාමයෙන් බබළුවාගෙන ආව මට වන්දනා කළා ගියා. ආනන්ද හාමුදුරුවෝ කියනවා එකත් එකට බුදුහාමුදුරුවනේ ඔය වෙන කවුරුවත් නෙමෙයි කිව්වා. ආයේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයාම තමයි කිව්වා. මොකද අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා බුදුහානේ සරියුත් හාමුදුරුවෝ කෙරේ මහා පුදුමාකාර පැහැදීමකින් හිටියේ කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා හරියට හරි ආනන්ද ඒ වෙන කවුරුවත් නෙවෙයි ආවේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා කිව්වා. අන්න බලන්න තමන් කරගත්තු පිණින් දිවි ලෝකෙ ඉඳගෙන ජේතවනාරාම දිහා බල සතුටු වෙනවා. අන්න අවසාන මොහොතේ හිත හදාගත්ත හැටි ඔන්නකොයි මරණාසන්න මොහොතට මුහුණ දෙන්න ඕන නම් පින්නතුනි බය නැතුව කොහොම තමයි මුහුණ දෙන්න ඕනේ. එච්චරයි. භික්ෂුවක් වුණත් එහෙමයි, කවුරුණත් පින්නතුනි අපි කවුරුණත් එහෙමයි. ඔන්න ඔය විදිහට ලස්සන ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ මරණය දැක දැක hina වෙන්න පුළුවන් නම් එබඳු කෙනා ධර්මයේ තුල පින්නතුනි ජීවිත ජයගත්තු කෙනෙක් බවට පත් වෙනවා. සසර ජයගත්තු කෙනෙක් බවට පින්නතුනිපත් වෙනවා. නැතෝ මේ අවසාන මොහොතේ කඳුළු හෙලන්න අඬන්න බැලපෙන්න තියාගත්තොත් පින්නතුනි මේ ජීවිතෙන් ඇති වැඩක් නැති වෙනවනේ. අපි මව් කුස කියන එක දුකයි කියන එක අපි දන්නවා. නමුත් උපදින්න තියෙන ආසාවටනේ මේ හිරගෙදරට මාස 9කට එන්නේ. වෙන මොකටේ? ඔව්. මව් කුස කියන එක දුකයි කියන එක දන්නවා. නමුත් මේ උපදින්න තියෙන ආසාවට මේ ඉතින් හිරගෙදරට මාස 9කට එනවා. ඉතින් ඇවිල්ලා දුක් විඳිනවා. ඕක තමයි ස්වභාවය. ඒ නිසා ආයි කවදාවත් පත්ත පලාතක පින්නතුනි එන්නවත් හිතන්න හොඳ නැහැ. මේක දුක නිසා. ඒ නිසා අපි මේ ඉගෙන ගත්තේ මරණාසන්න මොහොතේ හිත සකස් කරගන්නේ කෙසේද කියන වගට සඳහන් වෙන හොඳ සූත්‍රයක්. ඒ තමයි අනාථ පිණ්ඩික වාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. මේ දේශනාව ශ්‍රවණීය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දෙනාටම උතුම් මම නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද මේ සජීවී ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ රත්නපුර වෙරළුප ලිපිණේ පදිංචි WK සුනීතා විජේසිංහ මහත්මිය. එතුමිය බලාපොරොත්තු වුණේ 2019 මැයි මාසයේ 11 වෙනි දින පල්ලව සැපත් WG චන්දන වල්පොල ස්වාමි පුරුෂයාණන්ටත් 2011 අප්‍රේල් මාස 16 වෙනි දින පල්ලව සැපත් විල්පට් විජේසිංහ පියාණන්ට 2018 සැප්තැම්බර් 2 වෙනි දින පල්ලව සැපත් ඇස්ලින් රණසිංහ මෑණියන් ඇතුළු පවුලේ සංසාරගත තී කටයුතු සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. සුගති සම්පත් කෙලවරේ ඇත්තෝ අමා මහ නිවනින්ම නිවීසන සෙත්වා නිවන් දකීවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. මනෝජ් මදුසංග වල්පොල දරුවාට උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් ග්‍රහපල දුරු වේවා.
ජීවිතේ එළඹිලා තිබෙන එළඹෙන්නට තිබෙන යම් යම් කරදර බාධක තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරු වේවා. අනාගත ජීවිතේ හැමතින්න වාග්ය සම්පන්න වේවා. සිතංගි ධාර්මික සංකල්පනා බලාපොරොත්තු සියල්ලක්ම සඵල වේවායි සාදු කියලා අපි ආශිර්වාද කරමු, ප්‍රාර්ථනා කරමු. සුනීතා විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සෑම දිනාටමත් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය නිවන් මඟ පසක් කිරීමට අවශ්‍ය කායික ශක්තිය මානසික සුවපත් භාවය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. මේ වසංගතයේ හේතුවේ මේ පල්ලවසපත් වුණු සියලු දෙනාටමත් මේ පින් ලැබේවා. මේ වසංගතයෙන් දුක් පීඩා විඳින අසනීපයෙන් පසුවන සෑම සියලු දෙනාටමත් ඊතා ඉක්මන් සුවපත් භාවයම ලැබේවා. මාලිගා විලස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අද දිදුල මාධ්‍ය ජාලය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්පැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් අවබෝධ වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සුපින්නතුනි මෙම උතුම් සජීවී ධර්මදේශනය සිද්ධ කරන්න යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේට අප මේ ධර්ම ශ්‍රවණය තුළින් රැස් කරගත්තා වූ උතුම් කුසල ශක්තිය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවායයි සාදුනාදයක් දී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේම ආත්ම මුතුම් සජීවී ධර්මදේශනයේ සදැහැති දායකත්වයේ දර වූ සුපින්නතුන් සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාගේත් යහපත් අරමුණු ප්‍රාර්ථනා ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායයි ප්‍රාර්ථනා කරමින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැට නියමිත උතුම් සජීවී ධර්මදේශනය මෙතකින් නිමවට පත්වනවා. නැවතත් සවස් 5ට සජීවී ධර්මදේශනයකින් හමුවන බලාපොරොත්තු වෙන දැනට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.